සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ දහම් මඟ පෙන්වා වදාළ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද දවසේත් අපි සුපුරුදු පරිදි නුවණස පාදන සිරිසදහම් ධර්ම දේශනා මාලාවේ උතුම් සදහම් දෙසුමක් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. පින්වතුනි, ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ලෝක සත්වයාට සලසන යහපත අපිට වචනයෙන් මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසාම ඒ ධර්මය දන් දීම මෙපමණ ආනිසංස තියනවා කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. මේ ලෝකේ යමෙක් අරුත් දැනගෙන මහා පිං රැස්වෙන විදිහට දන් දෙනවද, ඒ සියලු දෙනා තථාගත ධර්මයේ ශ්‍රවණය කරපු අයයි. මේ ලෝකේ යමෙක් කය වචනේ සංවර කරගෙන උතුම් සීලේ පිහිටලා ඉන්නවද, ධර්ම ශ්‍රවණය කිරීමෙනුයි. මේ ලෝකේ යමෙක් කර්මඵල පිළිගෙන ලෞකික ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් යුක්තව ලෝකයේ ඇත්ත දකිනවද, එහෙම දෙනාම ධර්මය අහපු අයයි. මේ ලෝකයේ යමෙක් මානසික සුවපත් භාවයෙන් සංසිඳීමෙන් සැහැල්ලුවෙන් ඉන්නවද, ආර්ය මාර්ගයට අනුව ඒ හැම දෙනාම බුද්ධ වචනය ශ්‍රවණය කළ අයයි. ඒ නිසා මේ ධර්ම දානය කියන්නේ සියලු දන් පරදා, සියලු පරිත්‍යාගයන් පරදා, සියලු දීම් පරදවා මේ ලෝකෙ හිලින්ම වැඩ සිටින උතුම් කුසලයක්. අදේ කුසලයේ රැස් කරගන්නේ අලුත්ගම පදිංචි පින්වත් ගයාශාන් සංගීත් මහත්මයා ඇතුළු ඒ පින්වතුන් විසින්. ඉතින් ඒ පින්වත් මහත්මයා බලාපොරොත්තු වෙනවා සියලු දෙනාගේම ජීවිතවලට යහපත සැලසේවා කියන ප්‍රාර්ථනය මියගිය ඥාතීන් ආදීන්ට පින් අනුමෝදන් කරන්නටත්. අද නුවණස පාදන සිරිසදහම් දේශනාවේදී මම ඔබට පැහැදිලි කර දෙන්න බලාපොරොත්තු වෙනවා මේ සමාජය තුළ උතුම් බුද්ධ දේශනා ඉගෙන ගන්නට යනකොට නිරන්තරයෙන් ඒ ඉගෙන ගන්න අය කතා කරන මාතෘකාවක්. මොකද හේතුව පින්වතුනි, මෙයයි ධර්මය මෙයයි විනය කියලා ඕනෑ කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. විශේෂයෙන් මාධ්‍ය දියුණුවත් එක්ක විවෘත වෙලා තියෙනවා. නමුත් තථාගත ධර්මයයි කියලා තමන්ගේ හිතුමනාප දෙයක් කිව්වොත් ඒ ශ්‍රවණය කරන උදවිය මුලාවටපත් වෙන්න පුළුවන්. ඒ වගේම බොහෝ දෙනෙක් එහෙම මුලාවටපත් වෙන්න හෝ නැති වෙන්න හෝ ධර්මය නාමයෙන් යන දෙයක් හරි ධර්මයක් හරි අහන පිරිසටනේ ඒ අත්දැකීම එන්නේ. බොහෝ පිරිසක් ධර්මය කියන නමටවත් අකමැති.
ධර්මයේ අහන්ට අකමැති, ධර්මයේ පුරුදු කරන්ට අකමැති, පින කුසලයේ ගැන අහන්ට අකමැති, ඉගෙන ගන්නට අකමැති. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසුරෙන් අපදාන පාළියේ තියෙන ඊටාම ලස්සන ගාථාවන් දෙකක් අපිට තේරුම් ගන්නට පුළුවන්. මේ නිවන් මඟ තියෙද්දි, පිරිසිදු වීමේ මාර්ගයේ තියෙද්දි ඒ පරිභෝග නොකොට අනතුරටපත් වෙන සත්‍යය පිළිබඳව. ඊටාම අර්ථ සම්පන්නයි, අරුත්බරයි. ඔන්න ඉන්න අසුචියෙන් වැහිච්ච මිනිසෙක්. මේක තියෙන්නේ බුද්ධ වංශ පාළියේ සුමේධ කතාවේ. ඒ අසුචියෙන් වැහිච්ච මිනිසයා දකිනවා නිල් දිය පිරිච්ච විලක්. ඒ ගාථාවේ තියෙන්නේ මෙහෙම: යතහ ගූථගතෝ පුරිසෝ තලාකං දිස්වාන පූරිතං. අසුචියෙන් වැකිච්ච මිනිසෙක් ඉන්නවා. ඒ කය හැමතැනම අසුචි ගෑවිච්ච මිනිසෙක්. ඔහුට දකින්න ලැබෙනවා වතුර පිරිච්ච තඩාගයක්, විලක්. න ගවේසති තං තලාකං. ඔහු ඒ විල සොයන්නේ නැහැ. ඒ කියන්නේ විල ඇසුරු කරන්නේ නැහැ. ඒ විලට බහින්නේ නැහැ. න දෝසෝ තලාකස්සසෝ. ඒකේ විලේ වැරද්දක් නෙමෙයි. ඒකේ දියපොකුනේ වැරද්දක් නෙමෙයි. අර මිනිස්සයා අසුචි වැකුණු මිනිස්සයා අසුචි ගොඩේම ඉන්නවා කියන එක. ඒ විලේ වැරද්දක් නෙමෙයි. ඒ මිනිස්සයාගේ වැරද්ද නිල් දිය තියෙද්දිත් විල තියෙද්දිත් ඔහු ඒකට බහින්නේ නැහැ. ඒවං කිලේශ මල දුහුවං. ඒ වගේම කෙලස් මල වලින් වැකිච්ච සත්වයෝ මේ ලෝකේ ඉන්නවා. විජ්ජන්තේ අමතං තලේ. ඔවුන්ට අමෘත සංඛ්‍යාත විල, අමා විල දකින්ට ලැබෙනවා. න ගවේසති තං තලාකං. ඒ අමා විල ඔවුන් සොයන්නේ නැහැ. ඒ අමා විල ඇසුරු කරන්නේ නැහැ. ඒ අමා විලට බසු වෙන්නේ නැහැ. න දෝසෝ අමතං තලේ. ඒ අමෘත සංඛ්‍යාත විලේ, අමෘත විලේ, අමා විලේ දෝෂයක් නොවේ. ඒ වගේමයි පින්වතුනි, සිත නිවන බුදුබණ මේ ලෝකේ තියෙනවා. උතුම් ශ්‍රී සද්ධර්මයේ තියෙනවා. ඔබට ශ්‍රද්ධා රූප වාහිනිය තුලින්, ලක්විරු ගුවන්විදුලිය තුලින් නිරන්තරයෙන්ම ඒ ධර්මය පින්වත් ස්වාමින් වහන්සේලා දේශනා කරනවා. අද දායකත්ව ගත්ත පිරිස විතරක් නෙමෙයි, ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ ධර්මය අහන්ට අවස්ථාව උදා කරගන්නවා. ඒ ධර්මය අහන ගෙවල් වල පින්වතුන් අතර තව මිනිස්සු ඉන්නවා. අසල්වාසී ඥාතීන් හිතවතුන්. ඔවුන් මේ ධර්මය අහන්න නැති වෙන්න පුළුවන්. නමුත් ඒක මේ ධර්මයේ හෝ මේ වැඩපිළිවෙලේ හෝ වැරද්දක් නෙමෙයි. ඒක ඒ ධර්මයේ නොසොයන, ධර්මය අසුරු නොකරන අයගේ වැරද්දක්. ඒ නිසා මේ අපි අද ඉගෙන ගන්න දහම් පදය අපේ ජීවිතේ පිරිසිදු කරනවා. අර අමා විලෙන් අපද්‍රව්‍ය හොදලා දානවා වගේ, අමෘත සංඛ්‍යාත විලෙන් කෙලෙස්මල දෝවණය කරනවා වගේ. මේ ධර්මයේ නිවැරදිව ඉගෙනගෙන සිත පහදවාගෙන පුරුදු කරගත්තොත් කෙලෙස් කිවෙනවා. අඩුම තරමේ මේ දහම් පද අහන වෙලාවෙදීවත් ඒ කෙනාගේ හිත සංසිඳෙනවා. ඒ වෙලාවේ රාගයෙන් හිත යට වෙන්නේ, මේ වෙලාවේ දේශයෙන් හිත යට වෙන්නේ, මෝහයෙන් හිත යට වෙන්නේ. ඒ නිසා පින්වතුනි, හරීම වැදගත් මේ ධර්ම ශ්‍රවණය. අද අපි ඉගෙන ගන්නේ සම්මා දිට්ඨිය පිළිබඳව. සම්මා දිට්ඨිය කියන වචනේ ගොඩාක් භාවිතා වෙනවා. සම්මා දිට්ඨිය කියන වචනය උගත් අයත් පාවිච්චි කරනවා, නුගත් අයත් පාවිච්චි කරනවා. සම්මා දිට්ඨිය කියන වචනය තේරුම දන්න අයත් පාවිච්චි කරනවා, තේරුමක් නොදැනත් පාවිච්චි කරනවා. පෘථග්ජනයොත් භාවිතා කරනවා, පෘථග්ජන නොවන අයත් භාවිතා කරනවා. සම්මා දිට්ඨිය කියන වචනය ශාසනය තුලත් භාවිතා වෙනවා, සසුනෙන් පිටත් භාවිතා වෙනවා. ඒ වචනේ කියනවා. නමුත් ඒකේ අර්ථය පරිපූර්ණව විග්‍රහ වී තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ තුලයි. සම්මා දිට්ඨිය පිළිබඳව අපිට හොඳටම ඉගෙන ගන්න තියෙන දේශනාව තමයි මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ සම්මා දිට්ඨි සූත්‍රය. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඊතා මනාකොට සම්මා දිට්ඨිය පිළිබඳව
පරිපූර්ණව විග්‍රහ කරලා තියෙනවා. සම්මාදිට්ඨිය කියද්දි සාමාන්‍යයෙන් අපි පරිවර්තනය දැකලා තියෙනවා හරි දැක්ම කියලා. නිවැරදි දැක්ම. ඒ වචනේ සාමාන්‍ය මතු පිට අර්ථය නිවැරදි දැක්ම තමයි. හැබැයි ඒක බුදුරජාණන් වහන්සේ සම්මාදිට්ඨිය කියන වචනේ විග්‍රහ කරද්දී එහි අර්ථගත විදිය විග්‍රහ වශයෙන් ඉගෙන ගත යුතුයි. නැත්තම් දරුවෙකුට කියන්න පුළුවන් පුතේ ඔයා සම්මාදිට්ඨියෙන් ඉන්න. ඔයා හොඳට ඉගෙන ගන්න. අනාගතය ගැන දකින්න. ඔයා වැරදි යාළුවෝ ඇසුරු කරන්න එපා සම්මාදිට්ඨියෙන් ඉන්න කියලා කියාවි. දෙමව්පිය ගුරුවරු. නමුත් සම්මාදිට්ඨිය කියන වචනය ඒ තරම් ලඝු කළ යුතු සරල වචනයක් නෙමෙයි බුද්ධ දේශනාව අනුව බලද්දී. මේ සම්මාදිට්ඨිය ආකාර කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ලෞකික සම්මාදිට්ඨිය, ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ සාමාන්‍යයෙන් යහපත් මිනිසෙකුට මේ ලෝකයේ ස්වභාවය පිළිබඳ තිබිය යුතු දැක්ම. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ මේ සාමාන්‍ය ලෝකයේ තියෙන සාමාන්‍ය දේ එතර වෙලා ලෝකයෙන් එතර කරවන උත්තරීතර වූ යම් දෙයක් ඇද්ද? අනේ ස්පර්ශ කිරීමට තිබිය යුතු දැක්ම. ඒ ස්පර්ශ කරන අය තුල තියෙන දැක්ම. ලෞකික සම්මාදිට්ඨියත් ආකාර දෙකයි. ලෞකික සම්මාදිට්ඨියේදී අපි දසවස්තුක සම්මාදිට්ඨිය කියලා වචනයක් අහලා තියෙනවා. ඒ කියන්නේ අපි අහලා තියෙන අත්ති දින්නම්, අත්ති ඉට්ටං, අත්ති උතං, අත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ, අත්ති අයං ලෝකෝ, අත්ති මාතා, අත්ති පිතා, අත්ති අයං ලෝකෝ, අත්ති පරලෝකෝ, අත්ති සත්තා ඕපපාතිකා, අත්ති ලෝකේ සමන බ්‍රාහමන සම්මග්ගතා සම්මා පටිපන්නා ආදී වශයෙන් විග්‍රහ කරපු කරුණු 10ක් තියෙනවා. එතකොට ඒකේ තියෙනවා දානි විපාක ඇත, ඊළඟට පුද පූජාවල විපාක ඇත, සේවා කටයුතු වල විපාක ඇත, අප උපස්ථාන වල විපාක ඇත, මව් කියා විශේෂ කෙනෙක් ඇත, පියා කියා විශේෂ කෙනෙක් ඇත, මෙලොව ඇත, පරලොව ඇත, ඕපපාතික සත්‍යයන් ඇත. මෙලොව පරලොව ස්වකීය විශිෂ්ට ඥාණයෙන් සාක්ෂාත් කොට දේශනා කරන සම්බුදුවරුන් මේ ලෝකයේ ඇත. ආදී වශයෙන් කරුණු 10ක් තියෙනවා සම්මාදිට්ඨිය. ඒකට අපි කියනවා දසවස්තුක සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨියට අයිති වෙන්නේ. එතකොට මේ ලෞකික සම්මාදිට්ඨියේදී පිනපව ගැන කතා කරනවා. කර්මඵලය ගැන කතා කරනවා. ඒක කම්මස්ස කතා ඥානයට සම්බන්ධයි. ඒ කියන්නේ කර්ම ස්වභාවය එක්ක කර්මයේ ස්වකීය දේ කරගෙන ඉඳීම පිළිබඳව තියෙන ඥානයක් දැක්මක්. ඒ වගේම තව ලෞකික සම්මාදිට්ඨියටම අදාළ කොටසක් තියෙනවා සත්‍යානුලෝම ඥානය. ඒ කියන්නේ සාමාන්‍ය ශාසනය තුල ඉන්න ධර්මාවබෝධයකට ගියේ නැති සාමාන්‍ය සිල් ගුණ දම් රැකගෙන යන ශ්‍රාවකයෙකුට තියෙන්න පුළුවන් ලෝකේ සත්‍යයත් එක්ක ගලපලා බලලා මෙය යහපත් දැක්ම කියලා තේරුම් ගැනීම හැකියාවක්. ඒක සත්‍යානුලෝම ඥානය. ඒක මේ සත්‍ය අවබෝධයත් එක්ක දෙන සත්‍ය ඥානය නෙමෙයි. සත්‍යයට අනුලෝම ගලපා බලා ඇති කරගන්න නුවණ. ඒකත් ලෞකික සම්මාදිට්ඨියට අදාළයි. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේ සතර මඟ සතර ඵල මේ සම්මාදිට්ඨියට සම්බන්ධයි, ප්‍රඥාවට සම්බන්ධයි. ඒ වගේම ලෝකෝත්තර සම්මාදිට්ඨිය චතුරාර්ය සත්‍ය අවබෝධය පිළිබඳවයි. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං. ඒ සම්මාදිට්ඨිය ප්‍රඥාවට සම්බන්ධයි. ලෝකෝත්තර ප්‍රඥාවට සම්බන්ධයි. මාර්ගඵලවලට සම්බන්ධයි. චතුරාර්ය සත්‍ය අවබෝධයට සම්බන්ධයි. ඒ නිසා ලෞකික සම්මාදිට්ඨියයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය අතර තියෙන පරතරය බලන්න. මේ ලෝකයේ කෙනෙකුට පින්වතුනි සාමාන්‍ය ලෞකික සම්මාදිට්ඨියවත් නැතිව මව පියාට උපස්ථාන කරන්නේ නැතුව, ගෞරව කරන්නේ නැතුව, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ගෞරව කරන්නේ නැතුව,
දම්පැන් දෙන්නේ නැතුව, සිල් ලකින්න නැතුව, පින් කරන්නේ නැතුව ඉන්න කෙනෙකුට, පින්පව් පිළිගන්නේ නැති කෙනෙකුට, දෙව්ලොව ආපාය පිළිගන්නේ නැති කෙනෙකුට සත්‍යානුලෝමයක් කොහොම ලබන්නද? ඒ වගේම ලෝකෝත්තර සම්මාදිට්ඨියක් කොහොම ලබන්නද? සත්‍ය ඥානයක් කොහොම ලබන්නද? ඒ නිසා මේ සම්මාදිට්ඨිය ධර්මයේ තුල සඳහන් වෙන සම්මාදිට්ඨිය මුල ඉඳලා පටන් ගන්න ඕනේ. මාර්ගඵල අවබෝධ කරන්ට අපි තුල ආසාවක් තියෙන්න පුළුවන්. නමුත් ලෞකික සම්මාදිට්ඨියේ කර්මඵල විශ්වාසයේ පිහිටන් නැතිව එතනින් එහාට අඩියක්වත් තියන්න පුළුවන් කමක් නැහැ. ඒ දවස්වල අපි සම්මාදිට්ඨි සූත්‍රයේ ඉගෙන ගන්නේ යම්කිසි පරිච්ඡේදයක්. සම්මාදිට්ඨි සූත්‍රය ගොඩක් දිග දේශනාවක්. සම්මාදිට්ඨි සූත්‍රයේ අතිශය ගැඹුරු විග්‍රහයන් තියෙනවා. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ඇමතුවා. ආවුසෝ භික්ඛවෝති, ඇවැත් මහණෙනි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ආමන්ත්‍රණය කළා. ආවුසෝති කෝතේ භික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසං. ඇවැත්නි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිවදන් දුන්නා. ආයස්මා සාරිපුත්තෝ ඒතද වෝච. ඇවැත්නි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේට පිළිතුරු දුන්නා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ වදාලා. එතකොට ඔන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන් ඇමතුව මහණෙනි කියලා. ඊට පස්සේ ඒ භික්ෂුන් වහන්සේලාත් පිළිතුරු දුන්නා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ වදාලා. සම්මා දිට්ඨීති ආවුසෝ උච්චති. කිත්තාවතානුකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති. සම්මා දිට්ඨිය කියලා ඇවැත්නි කියනවා. කොපමණකින්ද අරිය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙන්නේ? ආර්ය ශ්‍රාවකයා කොපමණකින්ද සම්මා දිට්ඨියෙන් යුක්ත වෙන්නේ? උජුගතාස්ස දිට්ඨියගේ දෘෂ්ටිය ඍජු වෙන්නේ. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති. ධර්මයේ පිළිබඳ නොසෙල්ලෙන අත්‍යන්ත ප්‍රසාදයකින් යුක්ත වෙන්නේ මේ සද්ධර්මයට පැමිණුණා වෙන්නේ. එහෙනම් පින්වතුනි සම්මා දිට්ඨියත් එක්ක දෙන වචන කිහිපයක් තියෙනවා මේ දේශනාවේ. ආර්ය ශ්‍රාවකෝ සම්මා දිට්ඨි හෝති. සම්මා දිට්ඨියෙන් යුක්ත වෙන ආර්ය ශ්‍රාවකයා උජුගතාස්ස දිට්ඨියගේ දැක්ම ඍජුයි. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ. ධර්මයේ පිළිබඳ නොසෙල්වෙන පැහැදීමකින් ඉන්නවා. ඒ වගේම ආගතෝ ඉමං සද්ධම්මං, මේ සද්ධර්මයට පැමිණලා ඉන්නවා. එහෙනම් සම්මා දිට්ඨියත් එක්කම ධර්මයේ පිළිබඳ නොසෙල්වෙන පැහැදීමටපත් වෙනවා. දැක්ම ඍජු වෙනවා. සද්ධර්මයට පැමිණෙනවා. මේ කතා කරන්නේ ලෞකික සම්මා දිට්ඨියත් නෙමෙයි, සත් කම්මස්සතා ඥානෙ නෙමෙයි, සත්‍යානුලෝම ඥානෙ නෙමෙයි. මේ කතා කරන්නේ ලෝකෝත්තර ඥානය පිළිබඳව. චතුරාර්ය සත්‍ය සමග සම්බන්ධ ඥානය පිළිබඳව. මේ සද්ධර්මයට පැමිණීම පිළිබඳව. ධර්මයේ අවෙච්ච ප්‍රසාදයට පත්වීම පිළිබඳව. දැක්ම ඍජු වීම පිළිබඳව. එතකොට මේ භික්ෂුන් වහන්සේලා පිළිවදන් දෙනවා, කියනවා දූරතෝපිකෝ මයං ආවුසෝ ආගච්ඡේ යාම ආයස්මතෝ සාරිපුත්තස්ස සන්තිකේ ඒතස්ස භාසිතස්ස අත්තමඤ්ඤාතුං. ආයස්මත් සාරිපුත්තයන් වහන්සේ අපි ගොඩාක් දුර ඉඳලා වුණත් එන්න කැමති. ඔබ වහන්සේගේ මෙහි අර්ථය තේරුම් ගන්නට. සාදු හතායස්මන්තං ඒව සාරිපුත්තං පටිභාතු ඒතස්ස භාසිතස්ස අත්තෝ. මේ භාෂිතේ අර්ථය ආයස්මත් සාරිපුත්තයන් වහන්සේටම වැටහෙනවා නම් අපි ආයස්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් අහලා මේ භික්ෂුන් වහන්සේලා මේ දරා ගන්නවා කියලා ඉල්ලා සිටියා. ඒ කාලේ ගොඩක් බුද්ධ දේශනාවල රහතන් වහන්සේලා සම්බන්ධ සාකච්ඡාවලදී මේ වාක්‍ය සඳහන් වෙනවා. මේ වාක්‍ය කිහිපය. තමයි ප්‍රශ්නයක් අහපුවාම Taman දන්න විදිහට ඒ භික්ෂුන් ගැටගගහ කියන්ට යන්නේ. කියනවා අනේ ඔබ වහන්සේටම වැටහෙවා. භාග්‍යතුන් වහන්සේලා කියනවා භාග්‍යතුන් වහන්සේටම වැටහෙවා. භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙනයි මේ ධර්මයේ තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ නායක කරගෙනයි ආදී වශයෙන් කියනවා. දැන් මෙතනදී කිව්වේ ඕනම තරම් දුරක ඉඳලා අපි එන්නම් සාරිපුත්තයන් වහන්සේගෙන් මේ භාෂිතයේ අර්ථය දැනගන්නට ඔබ වහන්සේටම මේ වැටහෙනවා නම් භික්ෂුන් මේ අහලා දරා ගන්නවා කියලා. බලන්න මොන තරම් නිහතමානීද.
වැඩිහිටි ගෞරවයෙන් යුක්තයිද? ධර්ම ගෞරවයෙන් යුක්තයිද? ඉතින් මේ අනතිමානී ගුණයෙන් යුතු ශ්‍රාවක සංඝයාට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා තේනහාවසෝ සුනාත සාදුකං මනසිකරෝත බාසිසාමි. එහෙනම් ආයුෂ්මත් වරුනි අහන්ට හොඳින් මෙනෙහි කරන්ට මම පවසන්නම්. එසේ ආයුෂ්මත් වරුනි කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ වෙලාවේ මේ උතුම් සම්මා දිට්ඨිය පිළිබඳ විග්‍රහය වදාලා. ඒ විග්‍රහයේ පින්නතුනි මුලින්ම වදාළේ කුසල අකුසල් පිළිබඳව. යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති. යම් විදියකට යම් කලක පටන් ආර්ය ශ්‍රාවකයා අකුසලයේ ගැන දන්නවද? අකුසලයේ ගැන අවබෝධයෙන්ම දන්නවද? අකුසල මූලංච පජානාති. අකුසල මූලය ගැන අවබෝධයෙන්ම දන්නවද? කුසලංච පජානාති කුසල මූලංච පජානාති. කුසලයේ පිළිබඳ අවබෝධයෙන්ම දන්නවද? කුසල මූලයේ පිළිබඳ අවබෝධයෙන්ම දන්නවද? එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති. එපමණකින්ම ආයුෂ්මතුනි ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. උජුගතාස දිට්ඨි ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ආගතෝ ඉමං සද්ධම්මන්ති. දැක්ම ඍජු වෙනවා. ධර්මයේ පිළිබඳ නොසෙල්න පැහැදීමෙන් යුක්ත වෙනවා. සද්ධර්මයට පැමිණෙනා වෙනවා. එහෙනම් දැක්ම ඍජු වෙන්නේ සම්මා දිට්ඨියෙන් යුක්ත වෙන්නේ කොහොමද? අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති. අකුසලයක් දන්නවා අකුසල මූලයක් දන්නවා. කුසලංච පජානාති කුසල මූලංච පජානාති. කුසලයක් දන්නවා කුසල මූලයක් දන්නවා. එපමණකින්ම ඔහු සම්මාදිටියෙන් යුක්ත වෙනවා ආර්ය ශ්‍රාවකයා. එහෙනම් මේ සාමාන්‍ය දැන් අපිත් අකුසලයේ අකුසල මූලයේ කුසලයේ කුසල මූලය ගැන අහලා තියෙනව වෙන්න පුළුවනි. ඒක ඇසූ පමණින් දැනුමක් විදිහට ආපු පමණින් නෙමෙයි මේ පවසන්නේ. මොකද එහෙනම් අපි දැක්ම ඍජු වෙන්නේ නැහැ. අවිච්ඡ ප්‍රසාදයක් තියෙන්න බෑ. එතකොට භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ඇසුරින් සාරිපුත්ත මහරහතන් වහන්සේ විග්‍රහ කරනවා මේ විදිහට. කතමං පනාවුසෝ අකුසලං කතමං අකුසල මූලං කතමං කුසලං කතමං කුසල මූලಂತಿ. ආයුෂ්මත්නි අකුසලයේ මොකක්ද? අකුසල මූලයේ මොකක්ද? කුසලයේ මොකක්ද? කුසල මූලයේ මොකක්ද? පානාති පාතෝකෝ ආවුසෝ අකුසලං. අකුසලයේ කියන්නේ අපි අහලා තියෙන දේවල්ම තමයි. ධර්මයේ තියෙනවනේ අපි අහලා තියෙන්නේ. ප්‍රාණඝාතය අකුසලයකි. අදින්නා දාන අකුසලං. නුදුන් දෙය ගැනීම අකුසලයකි. කාමේසු මිච්ඡාචාරෝ අකුසලං. වැරදි කාම සේවනය අකුසලයකි. මුසාවාදෝ අකුසලං. බොරු කීම අකුසලයකි. පිසුනා වාචා අකුසලං පරුසා වාචා අකුසලං සම්පප්පලාපෝ අකුසලං. කේලාම් කීම අකුසලයකි. පරුස වචන කීම අකුසලයකි. හිස් වචන කීම අකුසලයකි. කයින් වුණ වැරදි 3ක් තියෙනවා. වචනෙන් වෙන වැරදි 4ක් තියෙනවා. අභිජ්ජා අකුසලං. මානසිකව වෙන අකුසල්. අභිජ්ජාව කියන්නේ දැඩි ලෝභය. අන්සතු දේ තමා සතු වේවායි පවතින ලෝභය. ව්‍යාපාදෝ අකුසලං. අනිත් සත්වයෝ නැසෙත්වා වෙනසෙත්වායි සිත තුළ පිහිටන ද්වේෂය. මිච්ඡා දිට්ඨි අකුසලං. කර්ම කර්මඵල විශ්වාස නොකිරීම සමග යෙදෙන වැරදි දෘෂ්ටිය අකුසලයක්. ඉදං උච්චතා උසෝ අකුසලං. ඔය තමයි අකුසලය කියලා කියන්නේ. එතකොට අපිට පේනවා පින්වතුනි දස අකුසල ධර්මයන් සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා මෙන්න මේවා අකුසල. ඒ පිළිබඳ මනා තේරුමක් තිබීම සම්මා දිට්ඨියට අයිති. කතමං චාවුසෝ අකුසල මූලං. ලෝභෝ අකුසල මූලං, දෝසෝ අකුසල මූලං, මෝහ අකුසල මූලං. ඔය අකුසල් කරන්ට ලෝභය මුල් වෙනවා, දේශය මුල් වෙනවා, මෝහය මුල් වෙනවා. ඉදං උච්චතාවුසෝ අකුසල මූලං. ඔය තමයි අකුසල මූල. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා ලස්සන කතා. ඒ කතාවල විමානවත්තු ප්‍රේතවත්තු වල පැහැදිලිව සඳහන් වෙනවා මේ ප්‍රාණඝාතය කරලා සොරකම කරලා විඳින දුක. ඒ අකුසලයෙන් සැපක් ලැබෙන්නේ නැහැ.
බුදුරජාණන් වහන්සේ වදාළනේ අකුසලං භික්ඛවේ පජහත. මහණනි අකුසලය අත්හරින්න. සක්කා භික්ඛවේ අකුසලං පජහිතු. මහණනි අකුසලයේ අත්හරින්න පුළුවන්. අකුසලයේ අත්හරින්න බැයි නම් මං අකුසලයේ අත්හරින්න කියන්නේ. අකුසල් තබා ගැනීමෙන් යහපතක් වෙනවා නම් අකුසලයේ අත්හරින්න කියන්නේ. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාමසේවනය ආදී මේ අකුසල ස්වභාවයන් මේ ලෝකයේ අසත්පුරුෂ ආශ්‍රයත් එක්ක පවතිනවා. මේ වැරදි පාප ක්‍රියා පවතිනවා. නමුත් ඒ ආර්ය ශ්‍රාවකයා දැනගන්නවා මේවා අකුසල්, මේවා වැරදි, මේවා අපේ ජීවිතයට යහපත පිණිස පවතින දේවල් නෙමෙයි කියලා. කතමංචාවුසෝ කුසල. මොකද්ද කුසලයේ කියන්නේ? කුසලයක් දැනගන්නවනේ. පාණාති පාතා වේරමණී කුසලං. අදින්නා දානා වේරමණී කුසලං. කාමේසු මිච්ඡාචාරා වේරමණී කුසලං. මුසාවාදා වේරමණී කුසලං. පිසුනා වාචා වේරමණී කුසලං. පරුසා වාචා වේරමණී කුසලං. සම්පප්පලාපා වේරමණී කුසලං. ඔබට තේරෙනවා ඒ අර්ථය. අනභිජ්ජා කුසලං. ලෝභ නැතිකම කුසලයකි. අභ්‍යාපාදෝ කුසලං. ව්‍යාපාදේ නැති බව කුසලයකි. සම්මා දිට්ඨි කුසලං. එතන ලෞකික සම්මා දිට්ඨිය ගැන කියවෙන්නේ. ලෝකේ කර්මඵල පිළිගැනීමත් එක්ක යෙදෙන සම්මා දිට්ඨිය කුසලයකි. ඉදං උච්චතාවසෝ කුසලං. මේ තමයි කුසල. දැන් බලන්න පාණාති පාතා වේරමණී කුසලං කියන ඉගැන්වීම මේ ලෝකේ අදට පවතින ආගම් වල ඉහළින්ම කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේනේ. දැන් අනිත් ආගම් ගත්තොත් ප්‍රාණඝාතය අනුමත කරලා තියෙනවා. සමහර ඒ වගේ බලිබිලි දෙනවා. සමහර ආගම් වල ඒ ශ්‍රාවකයෝ කන්නේ නැහැ. නමුත් බලිබිලි සඳහා ගන්නවා. ඔවුන්ගේ දෙවිවරු පිනවන්ට ගන්නවා. ඒවා අකුසල් කියලා දන්නේ. ශාස්ත්‍රවරුම ඒ අකුසල් දන්නෙත් නැහැ. අකුසල මූල දන්නේ නැහැ. සම්මා දිට්ඨිය අහලකට ඇවිල්ලා නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ සත්පුරුෂයෝ හොඳයි කියන දේමයි හොඳයි කියලා තියෙන්නේ. මේ ලෝකේ බුද්ධ ශාසනයට ඇතුළත් උනේ නැතත් ඒ කාලේ හිටපු ඍෂිවරු ආදීන් හිටියා මේ දස කුසලයෙන් වෙන් වෙච්ච. දස කුසලයේ තුල පිහිටපු. දැන් අට කතාව තුල ලස්සන කතාවක් තියෙනවා. චක්කන උපාසකතුමාගේ කතාව. ඒ චක්කන කියලා උපාසක මහත්තයෙක් හිටියා. ඒගේ තරුණ මෑණියන් තරුණයි. අසනීපයක් හටගත්තා. ඇයට ඒ අසනීපයට වෙද මහත්තයා කිව්වා හාමස් හොඳයි කියලා. ඊට පස්සේ සහෝදරයා කිව්වා මල්ලි ගිහිල්ලා හාවෙක් අල්ලන් එන්න කියලා. ඉතින් කුඹුරට යනකොට හාවෙක් ඉන්නවා කුඹුරේ. මේ ධාන්‍ය ආදී අහුලලා කමින් තනකොළ කමින් ඉන්නවා. ඉතින් මේ හාවා පස්සේ පන්නගෙන යනකොට එකපාර හාව වැලක පැටලිලා හිර වුණා. එතකොට කෑග ගහ ඉන්නකොට අල්ලගත්තා. අල්ලගෙන දැන් මෙයාට දැන් ගෙදර ගේන්න හදනකොට අනේ හිතුණා මේ මම ප්‍රාණඝාතයෙන් වැළකුණු කෙනෙක් නේ. මං වගේ කෙනෙකුට සතුන් මැරීම හොඳ නෑ. ඒ නිසා මම ඉපදුන දවසේ ඉඳලා සතෙක් මරලා නෑ. ඒ නිසා මම මේ හාවව අතාරිනවා. හාවව අතෑරියා. බලන්න මේ ප්‍රාණඝාතයෙන් වැළකීම නම් කුසලයේ අනුසස්. මේ තරුණ උපාසකතුමා ගෙදර ගියා. අයියව කෝ හාමස්. ඊට පස්සේ අම්මා ළඟට ගිහිල්ලා කිව්වා අම්මේ මම දැන මේ ඉපදිච්ච දවසේ ඉඳලා මම දැන ප්‍රාණියෙකුගේ දිවිතොර කළ බවක් දන්නේ. ඒ සත්‍යයෙන් මාගේ මෑණියෝ සුවපත් වේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ ක්ෂණයෙහිම ඒ මෑණියන්ගේ තිබ්බ අසනීපේ සංසිඳී ගියා. බලන්න සත්‍යක්‍රියාවේ බලය, කුසලයේ බලය අර අඟුලිමාල මහරහතන් වහන්සේගේ කතාවේ වගේම මෙහි සඳහන් වෙන්නේ සත්‍යක්‍රියාවක්. ඒ නිසා මේ කුසලයේ පිළිබඳ දන්න සත්පුරුෂ උතුමෝ කුසලයේ තමන් රකින්නවා, කුසලයේ පිළිබඳ අන් අයට උගන්වනවා, කුසලයේ පිළිබඳ වර්ණනා කරනවා. ආර්ය ශ්‍රාවකයා දන්නවා මේ කුසලය මේ කුසල මූලය කියලා. කුසල මූලය මොකක්ද? අලෝභය කුසල මූලය, අදෝෂය කුසල මූලයයි, අමෝහය කුසල මූලයයි. ප්‍රාණඝාතයත් එක යෙදෙනවා ද්වේෂය. ප්‍රාණඝාතයෙන් වැළකීමත් එක්ක යෙදෙනවා ආදේශය. ආදේශය නම් වූ කුසල මූලයත් එක්කයි ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ කුසලය තියෙන්නේ. මේ විදිහට අපිට එකට එකක් මේ
දස කුසල කර්මපතයන් එක්ක ගලපලා බලන්න පුළුවනි. සමහර දේවල් ලෝභය මුල් වෙනවා, ද්වේෂය මුල් වෙනවා, මෝහය මුල් වෙනවා. ඒ වගේ කිහිපයක් මුල් වෙනවා වෙන්න පුළුවන්, එකක් මුල් වෙනවා වෙන්න පුළුවන්. කොහොමවත් නමුත් මේ කුසල අකුසල පිළිබඳව පරිපූර්ණව අර්ථ වශයෙන් තේරුම්ගෙන ඒක තමාගේ ජීවිතේ නොගැලවෙන විදිහට පිහිටියාම අන්න ඒකට කියන්න පුළුවන් සම්මා දිට්ඨියෙන් යුක්තයි ඒ ආර්ය ශ්‍රාවකයා. ඒත් ඒ පළවෙනි කමපත වාරේ සම්මා දිට්ඨි විග්‍රහය ඉවර නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ එවං අකුසලං පජානාති. ආශ්මතුනි ආර්ය ශ්‍රාවකයන් විදිහකින් මේ ආකාරයට අකුසලයේ දන්නවද? එවං අකුසල මූලං පජානාති. මේ විදිහට අකුසල මූලය දන්නවද? එවං කුසලං පජානාති. එවං කුසල මූලං පජානාති. ඔය විදිහට කුසලයත් කුසල මූලයත් දැනගෙන සෝ සබ්බසෝ රාගානුසයන් පහය පටිඝානුසයන් පටිවිනෝදෙත්වා. එතකොට ඔහු සම්පූර්ණයෙන් රාගානුසය ප්‍රහාණය කරලා අනුසය කියලා කියන්නේ නිදිගත් කෙලෙස්. සැඟවති වෙන කෙලෙස්. රාගය තියෙනවා, පටිඝය තියෙනවා. ඊළඟට දිට්ඨි, මාන ආදී අනුසයන් තියෙනවා. මේ අනුසයන් අභ්‍යන්තරව සැඟවී තියෙනවා සිත් තුළ. ඒක අවස්ථානුකූලව ඉස්මතු වෙනවා. එතකොට මේ ආර්ය ශ්‍රාවකයා මේ විදිහට කුසල් අකුසල් ගැන, කුසල් මුල් අකුසල් මුල් ගැන හොඳට තේරුම් ගත්තාම එයාට තව ඉදිරියට පියවරක් තබන්න පුළුවන්. ඒ තමයි අභ්‍යන්තරයේ පවතින මේ ආර්ය ශ්‍රාණික මාර්ගයමයි වෙන්නේ. සම්මා දිට්ඨිය මුල් කරගත් ආර්ය ශ්‍රාණික මාර්ගය අනුගමනය කරන ශ්‍රාවකයාට පුළුවන් ඊළඟට රාගය සම්පූර්ණයෙන්ම අනුසයත් එක්කම ප්‍රහාණය කරලා දාන්න. පටිඝානුසයං පටිවිනෝදෙත්වා. අභ්‍යන්තරයේ පවතිනවා පටිඝ අනුසයක්. මෛත්‍රිය කරලා ඔහු දේශයෙන් මැඩ පවත්වාගෙන තිබ්බත් ඔහුට තරහ යන්නේ නැති වුණත් අභ්‍යන්තරයේ නිදාගෙන ඉන්නවා දේශේ. හරිත්තච කියලා බ්‍රාහ්මණෙක් හිටියා. ඒ හරිත්තච කියන්නේ බොහෝම ස්වභාව සම්පන්න, කියන්නේ සම රන්වන් පාටයි. ඒ රන්වන් පාට සමක් තියෙන බ්‍රාහ්මණ කුමාරයා හොඳට ඉගෙනගෙන ඒ සියල්ල අතහැරලා වනගත වුණා. සියලු වස්තුව දන් දීලා වනගත වෙලා දැන් තවුස් දම් රකිනවා. අෂ්ට සමාපatti උපදවා ගත්තා. පංච අභිඥා උපදවා ගත්තා. ඒ හරිත්තච කියන බ්‍රාහ්මණතුමා වැස්ස කාලයක ආවා බරණැස්පුරයට. රජතුමා හරි පැහැදිලා රාජකීය උද්‍යානයේ කුටියක් හදලා දුන්නා. බලන්න මේ අභ්‍යන්තරේ රාගානුසය තැන්පත් වෙලා තිබීමේ භයානක බව. මේ හරි බොහොම ඉස්සර සිදුවෙච්ච දෙයක් මේ. භාග්‍යතුන් වහන්සේ වික්ෂු සංඝයාට වදාළේ මේ හරිත්තච ජාතකයේ තියෙන. හාරිත ජාතකය කියලයි ඒ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ හරිත්තච කියන බ්‍රාහ්මණතුමාගේ ස්වરૂපය දැක්කට පස්සේ එතුමා අහසින් වඩින්නේ අතිශය පැහැදිලා රජුරෝ හැමදාම උපස්ථාන කරනවා. ඒ උපස්ථානය හොඳට කළා. තාපසතුමත් හොඳට බවුන් වඩනවා. ජනතාව අනුශාසන ආදී ශ්‍රවණය කරමින් දැහැමින් සෙමින් ඉන්නවා. රජුරෝ පෙරැත්ත කර බ්‍රාහ්මණතුමාට යන්ට දෙන්න තියාගත අවුරුදු 12. දැන් හිමාල මහවනයේ තනියම හිටපු තාපසතුමා දැන් අවුරුදු 12ක් මිනිස් වාසයට ඇවිල්ලා. රජුරවන්ට හදිස්සියේ කැරැල්ලක් ඉපදුනා. ඈත ජනපදයක දේවීන් වහන්සේට කිව්වා, දේවීන් වහන්සේ මට වෙන කවුරුත් විශ්වාස නැහැ. ඔයාම අපේ බ්‍රාහ්මණතුමාට තාපසතුමාට උපස්ථාන කරන්නට. දේවීන් වහන්සේ ගොඩාක් ශ්‍රද්ධාවෙන් උපස්ථාන කරනවා. දානේ වෙලාවට දවසට එක වේලයි වළඳන්නේ. දානේ වෙලාවට තාපසතුමා ඍෂිතුමා එර්දියෙන් අහසින් සඳලු තලයට වඩිනවා. දානේ පිළියෙල කරලා පූජා කරනවා. අනුශාසනා කරලා නැවත එර්දියෙන් වඩිනවා. දවසක් දේවීන් වහන්සේ කලින්ම ඇඟපත දොහොබණය කරගෙන සිනිඳු සලුවක් හැඳගෙන සිනිඳු සලුවක් උඩුකයට පොරවගෙන මිටි ඇඳක සයනය කරලා හිටියා. තාම තාපසින් වහන්සේන්ට කල් නොමැ කියලා. තාපසින් වහන්සේන්ට තව කල් තියෙනවා. ඇයට නිින්ද ගියා.
එතකොට තාපසීන් වහන්සේ අහසින් එනකොට ඒ තාපසීන් වහන්සේ පොරවගෙන හිටපු ඒ තාපස වස්ත්‍රයේ හඬ හුලඟට ඇහෙනකොටම දේවීන් වහන්සේකට පාර කලබල වෙලා නැගිට්ටා. නැගිටිනාට සලුව ඉහිරුණා. එතකොට තාපසතුමා මේ ස්ත්‍රී රූපේ දැක්කා. දැක්කට පස්සේ අර ඍෂිතුමාගේ සැඟව තිබුණු රාගානුසය ඉස්මතු වුණා. අර කාලයක් හිමාලේ හිටපු හොඳට සිත දමනය කරගන්න මහන්සි ගත්ත පංචාභිඥා ආශ්‍ර සමාපatti තිබ්බ තාපසතුමාගේ සිත රාගයෙන් යටපත් වුණා. අසත් ධර්මයේ යෙදුණා. පස්සේ රජුරු මේක ආරංචි වුණා. රජුරවන්ට පණිවිඩය යවුවා ඇමතිවරු. රජුරු පිළිගත්තේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ මේ ජාතක කතාවේ දේශනා කරන අන්තිමට රජුරු දේවීන් වහන්සේගෙන් අහලත් පිළිගත්තේ නැහැ. දේවීන් වහන්සේත් ඇත්ත කිව්වා. අන්තිමට තාපසීන් වහන්සේගෙන් අහන්නට ගියා. තාපසීන් වහන්සේ කියනවා අනේ රජතුමනි මං අතින් එවැනි වැරද්දක් වුණා. මම මේ මනුස්ස වාසයේ හිටපු එකේ වැරද්ද. මේ රාගය කියන ක්ලේශය ඒ තරම් භයානකයි. ඒ නිසා මේ නුපුරුදු තැනක, නොසිටිය යුතු තැනක, විසභාග අරමුණු ඇති තැනක මං හිටපු නිසායි මේ ඉපදුනේ. රජුරෝ ඊට පස්සේ ඒ නොයෙක් ආකාරයෙන් තාපසීන් වහන්සේට කරුණ කිව්වා. තාපසීන් වහන්සේ ඒ රජුරවන්ට යම් යම් කරුණු කියන ගමන් තමන්ගේ හිතේ සංවේගය උපදවා ගත්තා. ඒ තුලින්ම ධර්මයේ ප්‍රකට කරගෙන සිත එකඟ කරගෙන අහසින්ම හිමාලයට වැඩියා. නැවතේ පැත්තට ආවේ නැහැ. ඒ නිසා මේ සැඟව තිබෙන රාග අනුසය හරි භයානකයි. අපි යම් දවසක අනේ අපටත් නිවන් සැප ලැබේවා, අමා මහ නිවනම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නමුත් මේ රාගානුසය දුරු කරනකම්, පටිඝානුසය දුරු කරනකම්, අවිජ්ජානුසය දුරු කරනකම් අපිට මේ සම්පූර්ණයෙන් සංසිඳුණු මනසක්, ස්ථිර සංසිඳුණු මනසක් උපදවා ගන්නට බෑ. ඒ අතීත ජීවිතයක අපේ මහබෝසතාණන් වහන්සේගේ. නමුත් මේ මාර්ගඵල කතාවක් ඒ කාලේ තිබ්බේ නැහැ. මගඵල ලැබපුවාම ඒකාය පිරිහින්නේ නැහැ. ක්‍රමක්‍රමෙන් හිත වැඩෙනවා. උතුම් අරහත්ත්වයේ තුලින් සම්පූර්ණයෙන්ම රාගානුසය ප්‍රහාණය වෙනවා. රාගානුසය සම්පූර්ණයෙන් ප්‍රහාණය වීමෙන් පාරිශුද්ධත්වයට පත් වෙනවා. එතකොට මේ අකුසලයත් කුසලයත්, අකුසල මූලයත් කුසල මූලයත් මනාකොට අවබෝධයෙන්ම තේරුම්ගෙන සියලු ආකාරයෙන් රාගානුසයත් නැසලා පටිඝානුසයත් දුරු කරලා අස්මීති දිට්ඨ මානානුසයන් සමූහනිත්වා. අස්මීති දිට්ඨි මානානුසය කියලා කියන්නේ මම වෙමි කියන දෘෂ්ටියත් එක්ක, මම වෙමි කියන දෘෂ්ටියත් එක්ක යෙදෙන අනුසය එය උදුරලා දාලා සහ මුලින්ම අවිජ්ජං පහාය විජ්ජං උපාදෙත්වා. අවිද්‍යාව ප්‍රහාණය කරලා විද්‍යාව උපදවලා දිත්තේව ධම්මේ දුක්ඛසන්ත කරෝ හෝති. මේ ජීවිතේම දුකේ කෙලවරටපත් වෙනවා. ඊතාවතාපි කෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති. මේ පමණකින්ම ආයුෂ්මතුනි ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. උජුගතාස්ස දිට්ඨි දැක්ම ඍජු වෙනවා. ධම්මේ අවෙච්ඡප්පසාදෙන සමන්නාගතෝ හෝති. ධර්මයේ පිළිබඳ නොසැලෙන පැහැදීමකටපත් වෙනවා. ආගතෝ ඉමං සද්ධම්මන්ති. මේ සද්ධර්මයට පැමිණි කෙනෙක් වෙනවා. එතකොට බලන්න පින්වතුනි, ආර්ය ශ්‍රාවකයා. ආර්ය ශ්‍රාවකයා කුසලයේ අකුසලයේ දැන් සාමාන්‍යයෙන් අපි තෙරුවන් සරණ යනවා. පංචශීලයේ සමාදන් කරවනවා. ඒතර තෙරුවන් සරණ පංචශීලයේ සමාදන් කරන්නේ කොච්චර ප්‍රබල කෙලවරක ආරම්භයක්ද? තෙරුවන් සරණේ පිහිටු ශ්‍රාවකයෙකුට විතරයි කුසල අකුසල හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒතර මේ දස අකුසලයෙන් වෙන් වෙලා දස කුසලයේ පිහිටුණු ශ්‍රාවකයෙකුට අකුසල මූලයේ කුසල මූලයේ තේරුම්ගෙන නිවන් මඟ ප්‍රකට කරගෙන දියුණු කරගෙන යනකොට යම් දිනක රාග, පටිඝ, දිට්ඨිමාන කියන අනුසයත් සහ මුලින්ම උදුරලා දාලා ඒ අමෘත සංඛ්‍යාත නිවනටපත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ අපි පුරුදු කරන ධර්මය පිළිබඳව පින්වතුනි අපිට තියෙන ඕන තෘප්තිය, අපිට තියෙන ඕන අභිමානය, අපිට තියෙන ඕන ඒ පිළිබඳ සංසිඳුණු ප්‍රීති සහගත සතුටක්, ඒත් එක්ක ධර්මය ශ්‍රවණයත් එක්ක යෙදෙන ප්‍රීතියක් තියෙන්න ඕනේ. ආර්ය ශ්‍රාවකගේ ලක්ෂණයක්, විශේෂ ඥාන කෞශල්‍යයක්
මොකද මේ විශේෂ ඥාන කෞශල්‍ය ධර්මයේ ශ්‍රවණය කරනකොට නිවැරදි ධර්මයත් එක්ක එකතු වෙලා පිනා යනවා. ධර්මයේ අර්ථ හොඳට තේරුම් ගන්නවා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා සාධාව සෝති කෝතේ භික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරින් පඤ්ඤං ආපුච්චුං. ඒ භික්ෂුන් වහන්සේලා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගේ භාෂිතය සතුටින් අනුමෝදන් වුණා, පිළිගත්තා. සාරිපුත්තයන් වහන්සේගේ නැවත මත්තේ ප්‍රශ්නයක් ඇහුවා. ආර්ය ශ්‍රාවකයා සම්මාදිට්ඨික වෙන්න, දෘෂ්ටිය ඍජු වෙන්න, ධර්මයේ පිළිබඳ නොසැලෙන ප්‍රසාදයටපත් වෙන්න, සද්ධර්මයට පැමිණෙන්න තවත් යම්කිසි පර්යායක් තියනවාද? ආර්ය ශ්‍රාවකයා සම්මාදිට්ඨියටපත් වෙන කියලා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ තියෙනවා ආයුෂ්මතුනි කියලා ආහාර ඇසුරෙන් පැහැදිලි කරා. මේ විදිහට මේ සම්මාදිට්ඨි සූත්‍රයේ ආකාර 16ක් පැහැදිලි කළා. මුලින්ම කුසල අකුසල් ගැන කම්මපත වාරේ, ඊළඟට මේ ආහාර වාරයෙන් ආහාරය, කබලින්කාර ආහාර, ස්පර්ශාහාර, මනෝ සංචේතනාහාර, විඥානාහාර කියන ආහාර හතර පිළිබඳව, ඊළඟට සත්‍ය මේ වාරයෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳව, ඊළඟට ජරා මරණ, භවය ආදී වශයෙන් පටිච්චසමුපාදයේ අංග 12, අවසානයේ ආශ්‍රව වශයෙන් පටිච්චසමුපාදයේ අංග 12යි, ආශ්‍රවයි, චතුරාර්ය සත්‍යයි, ආහාරයි, කාමපතයි. මේ කියන කරුණු 16ම මේ සම්මාදිට්ඨිය පිළිබඳව විග්‍රහ වෙනවා සම්මාදිට්ඨි සූත්‍රයේ. අපි කාල වේලාව අනුව පළවෙනි කරුණ විතරයි පැහැදිලි කරගත්තේ. සම්මාදිට්ඨිය කුසල් අකුසල් කියන කර්මපත එක්ක යෙදෙන්නේ කොහොමද කියලා. ඒ නිසා පින්වතුනි මේ ධර්මයේ හරි ගම්භීරයි. ගම්භීරෝ දුද්දසෝ දුරනුබෝධෝ අතක්කාවචරෝ ඔබ අහලා ඇති. ගම්භීරයි, දකින්ට දුෂ්කරයි, නිපුණයි, සියුම්, තරකයට ගෝචර වෙන්නේ. ඒ නිසා අද අපිට නොයෙක් මාධ්‍ය ඔස්සේ විවිධ ධර්ම කරුණු අහන්න ලැබෙනවා. නිවැරදිව මේ සූත්‍ර ධර්මයන්ුත් බහුලව අහන්න ලැබෙනවා. හැබැයි අහන්නට ලැබෙනකොට අගය අඩු වෙනවා. වැඩිපුර අහන්න ලැබෙනකොට දුර්ලභ බවක් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ගම්දනව සිරසාරා වඩිනවා. පිරිස හම්බ වෙනවා. ගහක් මුල ශාලාවක යම් කිසි එලිමහනක ඉඳලා ධර්මයේ දේශනා කරනවා. දවස් කිහිපයක් සමහරට ඉන්නවා. සමහර විට යන ගමන් මොහොතකට නතර වෙලා ධර්මයේ කියනවා. සමහරට වස් කාලේ ධර්මයේ කියනවා. එතනින් පස්සේ ආය භාග්‍යතුන් වහන්සේ හම්බෙන්නේ නැති වෙන්නත් පුළුවන්. රහතන් වහන්සේලා මුණ ගැහෙන්නේ නැති වෙන්නත් පුළුවන්. නමුත් මේ මිනිස්සු ඒ ධර්මය තමන්ගේ ජීවිතයට ගලප ගන්නවා. ඒ නිසා පින්වතුනි අතිශය වැදගත් අපිට. මොනතරම් වැදගත්ද කියන්නේ මේ ධර්මයෙන් පිරිසිදු කරනවනේ. දැන් බලන්න අර අසුචි වැකිච්ච මිනිස්සයා අසුචි වලකට වැටුණා කියලා හිතන මිනිස්සෙක්, ඒ මිනිස්සයා කොහොම හරි හයියේ වීරිය අරගෙන අසුචි වලෙන් ගොඩට එනවා. නමුත් දැන් ඇඟ පුරාම අසුචි. හිසේ කෙස් පටන් පාදාන්තයේ දක්වාම, පාදාන්තයේ ඉඳලා කේසාන්තයේ දක්වාම අසුචි වලින් වැහිච්ච මිනිස්සෙක් ඉන්නවා. ඒ වගේ මේ ලෝකයේ ඇතැම් පෘථග්ජන මිනිස්සු අකුසලයෙන් වැහිලා ඉන්නේ. හැබැයි ධර්මයේ තියෙනවා. දිස්සන්තේ අමතං තලේ න ගවේසති තං තලාකං න දෝසෝ තලාකස්සසෝ. හැබැයි මේ අමෘත විල අමාවිල තියෙනවා, මේ ශ්‍රී සද්ධර්මයේ තියෙනවා. නමුත් මේ ශ්‍රී සද්ධර්මයේ වෙතේ නැහැ. දැන් ඔබට අහන්ට ආරංචි වෙන්න ඇති, දකින්න ලැබෙන්නේ නැති අර ලැබෙනනේ මහා විශාල පිපිරීමක් වෙලා කෝටි ප්‍රකෝටි ගණන් වටින මහා නගර එකපාර මිනිසුන්ට ප්‍රයෝජනයට ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. මිනිස්සු හඬා වැළපෙනවා. සමහර මිනිස්සු ඉතා සතුටින් විවාහ මංගල උත්සවයට මුහුණ දෙන්න සූදානම් වෙනවා. ඡායාරූප ගන්නවා. නමුත් එකපාර පිපිරීමෙන් ඔවුන්ගේ සිහින ඔක්කොම බොඳ වෙලා යනවා. දරුවෝ මෙලොව එළිය දකිනවා. එළිය දකින මොහොතේ අර පිපිරීම ඇති වෙලා ඒ දරුවෝ එහෙම්ම මැරෙනවා. ඒ අම්මලා මොනතරම් දුකටපත් වෙනවද? ඒ නිසා අපි බලාපොරොත්තු වෙන දේවල් ලෝකේ හැමදාම වෙන්නේ මේ ගෙවිච්ච අවුරුදු දෙක මොනතරම් දුක්ඛිත අඳෝන අපිට අහන්න ලැබුණාද? අපේ ලංකාවෙත් අපි මොනතරම් ප්‍රශ්න වලට මුහුණ දුන්නාද? ගිය අවුරුද්දේ බෝම්බ පිපිරුවා.
මේ අවුරුද්දේ වසංගත රෝගාව තාම ඉවරයක් නැහැ. මේ වගේ බයසක ඉවරයක් නැහැ. මේවා ඉදිරියටත් එහෙමයි. මේ ලෝකේ ඊටාම සුළු ආස්වාදයක් තියෙනවා. ආදීනව බහුලයි කිව්වේ ඒකයි භාග්‍යතුන් වහන්සේ. ඒ නිසා අපි අනිත් විෂයන් වලට සාමාන්‍යයෙන් කාමයන්ට මහන්සි වෙනවනේ මිනිස්සු දියුණුවෙන්ට. ඒවට මහන්සි වෙනවා වගේ විශාල ගුණයකින් මහන්සි වෙන්න ඕන ධර්මය අවබෝධ කරගන්න. ධර්මය හැසිරෙන්න. ඉතින් මේ මහමෙවුනාව අසපු සංචිතේ මුල් කරගෙන ශ්‍රද්ධා මාදිජාලයේ මුල් කරගෙන වගේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා මුල් කරගෙන ඔබ බොහෝ ධර්මයේ ශ්‍රවණය කරනවා. ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්නවා. එවැනි විශාල පිරිසක් ඉන්නවා. නමුත් ඔබ වටා ඇති ඒ ධර්මයට තාම පැමිණිච්චවත් නැති පිරිස. ඒ අය ගැන අනුකම්පා කරන්න. මේ ධර්මයේ පිහිට ගැන කියලා දෙන්න. මේ ධර්ම ශ්‍රවණයට යොමු කරන්න. මේ ධර්මයේ මොහොතකට හරි ශ්‍රවණය කරලා හිත තුළ ඇති කරගන්න ප්‍රසාදය ඔහුට සසරේ කොයියම් හෝ දවසක සුවපත් බව උපදවා දෙන්න සමත් වේවි. ඒ නිසා පින්වතුනි අපි අද ඉගෙන ගත්තේ සම්මා දිට්ඨිය පිළිබඳ සරල කරුණු කිහිපයක්. සම්මා දිට්ඨි සූත්‍රයේ මුල් පරිච්ඡේදයේ ඇසුරෙන් කම්මපත වාරයේ ඇසුරෙන් තමයි අපි මේ සම්මා දිට්ඨිය පිළිබඳ විග්‍රහ කරගත්තේ. කුසල් අකුසල් පිළිබඳ කරුණු වලින් සම්මා දිට්ඨිය කොහොමද විග්‍රහ කරගන්නේ කියලා. සාමාන්‍යයෙන් සම්මා දිට්ඨිය බොහෝ දේශනාවල විස්තර වෙන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කියලා. දුක පිළිබඳ ඥානෙ, දුක්ඛ සමුදය පිළිබඳ ඥානෙ, දුක්ඛ නිරෝධය පිළිබඳ ඥානෙ, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව පිළිබඳ ඥානෙ කියලා. චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඥාන. මේ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති කියන කරුණු හතරත් ඔය විදිහටම දුකටත් දුක්ඛ සමුදයටත් ගලපලා බලන්න පුළුවන්. මේ ලෝභ දේශ මොහ ආදී අකුසල දුක්ඛ සමුදය. මේ දස අකුසල කම්මපත දුකටයි මේ විදිහටත් විග්‍රහ කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අද ශ්‍රවණය කරපු මේ ධර්මය මම හිතන්නේ ඔබට යම් කිසි වැටහීමක් සම්මා දිට්ඨිය පිළිබඳ පැමිණෙන්නට පුළුවන්. තේරුම් ගන්න පුළුවනි. අද දවසේ ධර්මයේ දේශනාවේ පිළිබඳ දායකත්වයේ ලබාගත් පිරිස සතුටු වෙන්න පුළුවනි. නිවෙස්වල සිට ධර්මයේ ශ්‍රවණය කරපු පිරිසලා සතුටු වෙන්න පුළුවනි. සම්මා දිට්ඨිය කියලා කියන්නේ අපේ ජීවිතයට මොනතරම් වැදගත් දෙයක්ද? මොනතරම් ප්‍රයෝජනවත් දෙයක්ද? ඒ නිවැරදි දැක්ම, හරි දැක්ම කියලා ලඝු කරන්නට බෑ. ඒ ගැඹුරු අර්ථයක් තියෙනවා කියලා ඔබට තේරුම් කරලා දෙන්නයි අපි උත්සාහ කළේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරලා යම් විදිහකට මතක තියාගෙන අකුසල කම්මපතයන්ගෙන් වෙන් වෙලා කුසල කම්මපතයන් තුල තමන්ගේ ජීවිතේ ආරක්ෂා කරගනි කියලා. දැන් සිල් රකින්නවා බොහෝ දෙනෙක්. ධර්මය අහපු අය. ඒකට සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි කාම සේවනය කරන්නේ. ඊළඟට බොරු කීම හැබැයි වචනෙන් වෙන වැරදි පිළිබඳ සැලකිලි ටිකක් අඩුයි. බොරු කේලම් පරස වචන හිස් වචන පිළිබඳ සැලකිලිමත් වෙලා ඒවත් හැර ගන්න ඕනේ. විශේෂයෙන් අවිජ්ජාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටිය. ගොඩාක් අයට අවිජ්ජාව තියෙනවා. ඒ කියන්නේ ලෝභකම් කරනවා, අන්තතු දෙයට ආස කරනවා. ඒක වැරද්දක් හැටියට දකින්නේ. වහා මේ වැරද්දක් හැටියට දකින්න මහන්සි ගන්න ඕනේ. ඒ හිත කිල්ටි කරලා දාන දෙයක්. නිරේගාමී දෙයක්. ඊළඟට ද්වේෂය ගැටෙන එක චූටි දෙයකටත් ගැටෙනවා. ඒ දුරු කරගන්න මහන්සි ගන්න ඕනේ. ඊළඟට මිත්‍යා දෘෂ්ටිය. මේ දන් පෙන් දීම පිළිබඳ කර්මඵල පිළිබඳ මව පියා පිළිබඳ මෙලෝ පරලෝ පිළිබඳ ඕපපාතික උපත පිළිබඳ බොහෝ දෙනෙක් සැක කරනවා. ඒ සැක සංකා වහා නැති කරගත යුතුයි. නැත්නම් ලෞකික සම්මාදිට්ඨියටවත් වෙන්න බෑ. ඒ නිසා අපි හැම දිනාටම මේ උතුම් සමාධිට්ඨිය උපදවාගෙන සම්මා සංකල්ප දියුණු කරගෙන සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ආර්ය ශ්‍රායක මාර්ගය ක්‍රමක්‍රමයෙන් දියුණු කරගෙන මේ බුද්ධ ශාසනය තුළදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අපි පුණ්‍ය අනුමෝදනාව සිදු කරමු. අද දවසේදී මේ උතුම් නුවණැස පාදන සිරි සදහම් දේශනේ සඳහා අනුග්‍රහය දරන්නේ විකාශන දායකත්වයේ දරන්නේ අලුත්ගම පදිංචි පින්වත් ගයාශාන් සංගීත මහත්මයා විසින්. අපි ධර්ම දේශනාවෙන් ඔබ ධර්ම ශ්‍රවණයෙන් අපි සියලු දෙනා එකතුව රැස් කරගත්ත මේ පුණ්‍ය සම්භාරය කුසල සම්භාරය
පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පිනෙන් සැපවත් වෙත්වා. අමා මහ නිවනින් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුන සියලු පුණ්‍ය ධර්මයන් කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට අනුමෝදන්ව අමා මහ නිවනින් සැනසෙන්න හේතු ආසනා වෙත්වා. සාදු සාදු සාදු. මිය පරලොව ගිය ගුණමුනි ජෙල්ටින්ද සිල්වා මහත්මයාට වසර 7ක් ආයු වළඳා මියගිය ගුණමුනි ඉෂිනි ලයංගාද සිල්වාට W.A. කරුණාවතී මහත්මියට මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ මිය පරලොව ගිය අනෙකුත් සියලු ඥාතීන්ගේ දායකත්වයේ දරූ පින්වතුන්ගේ පින්වතුන්ට උදව් උපකාර කළ හැම දෙනාගේ අනන්ත සසර පුරාවටත් මේ ජීවිතයේත් මියගිය සියලු ඥාති සමූහයාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. සංසාර දුකින් අත් මිදෙන්න මේ කුසල ධර්මය, පුණ්‍ය ධර්මය හේතු වාසනා වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ගුණමුනි ලලිත් ලසන්ත මහත්මයාට, එම මහත්මියට දරු දෙදෙනාට, W.A. ගයාශාන් සංගීත් මහත්මයාට, එම මහත්මියට, එම පවුල්වල සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය, දීර්ඝායු සම්පත් සැලසේවා. සියලු දෙනාම බලාපොරොත්තු වෙන සියලු යහපත් අදහස් ඉටු වේවා. චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ පින් උපකාර වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. කොරෝනා වසංගතයෙන් විපතටපත් සිටින ලක්වැසි ලෝවැසි හැම දෙනාට මේ සියලු පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා. ජනපතිතුමන් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සියලු දෙනාට, සුව සේවාවන්හි නියුක්ත සියලු නිලධාරීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනා නිදුක් නිරෝගී සුවපත් බව දිගාසිරි ලබත්වා. හැම දිනාටම මේ වසංගතේ ජයගෙන සුවපත් බවට පත් වෙන්න ලැබේවා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. පින් අනුමෝදන් වෙන්න හැම දිනම. ඒ වගේම රැස් කරගන්න යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් නිවෙස්වල සිට ධර්ම ශ්‍රවණය කරන පින්වත් ඔබ සැමටත් එකලෙස පිහිටත්වා. සියලු දෙනාට තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් මේ පුණ්‍ය අනුභවයෙන් නිදුක් නිරෝගී සුව සැලසේවා. දිගාසිරි සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය සුවසේ අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.